අපි මොහොතකට ඇස් දෙක වහගෙන සූදානම් වූ ස්වාමීන් වහන්සේගේ වචනේ ජොන්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය අපට ප්‍රකාශ කරනවා මා ඔබට වදාළ වචනයේ කරුණකටගෙන ඔබ දැනටමත් පිරිසිදුය. අපි අසන්නට යන වචනේ අපිව පිරිසිදු කරනවා. අපගේ පව් කමා කරන බව ජොන්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය අපිට ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේ වචනේ අයිති කරගනිමු. මේ අසන්නට යන වචනේ අපව දැනටමත් පාපයෙන් අපේම පාපයෙන් පිරිසිදු කිරීමේ මහා බලයක් තියෙනවා. ඒ නිසා ප්‍රකාශිත වචනේ the proclaimed word has immense power, infinite power to cleanse our sins. Therefore, let us truly believe that this word of God, which is proclaimed and preached, has the power to forgive our sins and cleanse our sins, as promised by Jesus himself, as given to us in John 15, verse 3. යලි සමගිවීමේ ප්‍රසාද නිධානය, the sacrament of reconciliation. අද අපි මේ ආරම්භයේදීම සූදානම් වන්නට යන්නේ ඊටාම වැදගත් වූ අපිට තියෙන ලොකුම සම්පත් දෙකක් තමයි ප්‍රසාද නිධාන, the two treasures that the church has given us, the sacrament of the Eucharist and the sacrament of reconciliation. මේ සමගි සන්දානයේ ප්‍රසාද නිධානයේ සහ දිව්‍ය පූජාව. අද දවසේ අපි කියවන්නට යෙදුනේ ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ. මං හිතනවා ස්වාමින් වහන්සේට සැලැස්මක් තියෙනවා මේ COVID-19 නැත්තම් මේ කොරෝනා වෛරසය තුලිනුත් යම් පණිවිඩයක් හොඳින් හෝ නරකින් ස්වාමින් වහන්සේ උන්වහන්සේ වෙත ඇද ගන්නට ආකර්ෂණය කරගන්නට උත්සාහ කරන බවයි අපට දැනෙන්නේ. උන්වහන්සේ එදා ප්‍රාතිහාර්ය තුලින් ස්වභාවෝත්තර supernatural signs and wonders අපි දැක්කා ඊයේ. පුදුමාකාර විදිහට ඒ හීන තුලින් ජේසුතුමාට කතා කළා. නමුත් අපිට එහෙම ඒ වගේ අස්වාභාවික නැත්නම් ස්වභාවෝත්තර දේවල් වලින් අපිට කතා කරන එකක් නැහැ. ස්වාමින් වහන්සේ එහෙම වෙයිද කියන්නත් බෑ. උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත අනුව. නමුත් අපි දන්නවා අපේ ජීවිත අත්දැකීම් තුලින් ඒ වගේම අපේ සිද්ධීන් තුලින් සෝබා ධර්මයේ තුලින් පුද්ගලයන් තුලින් ස්වාමින් වහන්සේ අද උන්වහන්සේව උන්වහන්සේගේ අභිමතය උන්වහන්සේ අපේ කිනිකා වෙනුවෙන් තියෙනා සැලැස්ම අනාවරණය කරනවා. එහෙමනම් උන්වහන්සේ කියනවා අර ග්‍රීක භාෂාවෙන් කියනවා ක්‍රෝනොස් and kairos. ක්‍රෝනොස් කියන එක ඉංග්‍රීසියෙන් එනවා chronological time. ඒ කියන්නේ තප්පර මිනිත්තු පැය වලින් ගණනය කරන්නා වූ පැය තමයි ක්‍රෝනොස් කියලා කියන්නේ. නමුත් කයිරොස් කියන ග්‍රීක වචනය බයිබලයේ සඳහන් වෙනවා විවිධ අවස්ථාවල මේ කයිරොස් කියන එකට මේ පැය මිනිත්තු තප්පර ගානක් නැහැ. ඒක ගැලවීම දායක හෝරාව. ඒක අවුරුදු 1000කට පස්සේ මේ මොහොතේ තව අවුරුදු 1000කින් ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේගේ මොහොත ඒ කයිරොස් කියන ඒ වරප්‍රසාදිය මොහොත මේ මොහොතේ ළඟා වෙලා තියෙනවා. දැන් ඔබට ළඟා වෙන්නට පුළුවන්. that kairos, the moment of grace and salvation can reach all of us right here and now. Therefore, let us be receptive to the power of the word that is preached right now. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයි. මම මෙතන කතා කරොත් ඒ අවසාන කාලේ මම පිළිගන්නවා මම විශ්වාස කරනවා සුදෝ බයිබලයේ වචන අරගෙන මං හිතනවා ඔබ හෙට ඉඳලවත්
අපිට ලැජ්ජයි සමහර විට පොතක් පතක් අරන් එන්න. අපි කම්පියුටර් වගේ මතක තියාගන්න පුළුවන් නම් නැත්නම් ඔයාලගේ රෙකෝඩ් එක ඔය ෆෝන් එකේ රෙකෝඩ් එක දාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් අපි කතෝලික අපි පුරුද්දක් නැහැ පල්ලියට බයිබලයක් අරන් එන්න. පල්ලියට පොතක් අරන් එන්න. අපි මෙහෙන් දාගන්නවා ඊට පස්සේ පල්ලියෙන් යද්දි සමහර වෙලාවට අපිට මතක නැහැ. මේ බයිබල් පාඩ කීයක් අද දවසේ කියනවාද කියලා ඔයාලා බලාගන්න. ඒ වලින් මේවා කී දෙනෙක් සඳහන් කරගෙන ගිහිල්ලා ගෙදර බලනවාද? එතකොට අපිට මේවා රැඳෙන්නේ නැහැ. ඒ නිසා හිත ඉඳලා හරි කැමති අය දේව වචනේ මේ මෙනෙහි කරන දේ හිතට වදින දේ ලියාගන්න ගිහිල්ලා මෙනෙහි කරන්න. ඒ නිසා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඉතා ළඟයි. උවදුරු සමය දැනටම පැමිණ හමාරයි. යුද්ධ සාගත වසංගත මේ ලකුණු සලකුණු දැනටමත් ජොන්තුම දෙවෙනි තිමතිට සුදෝ පාවුලතුමා ලියූ දෙවෙනි හස්වනේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා කිව්වොතින් උවදුරු සමය ගැන පැහැදිලිව අද ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන කතා කළොතින් මේ උවදුරු සමය ළඟා වෙලයි කියලා අවසාන කාලේ ළඟා වෙනයි කියලා අපට දැනෙනවා. පසුතැවී සිත හරවා ගන්න. පසුතැවිලි වන්න. ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු ගැන පසුතැවිලි වන්න. එපමණක් මදි හිත හරවා ගන්න. මොකද්ද මේකේ තේරුම? මෙතනදී යොදා ගන්න වචනේ තමයි මෙටනොයියා. මෙටනොයියා කියන්නේ ග්‍රීක වචනේ අංශක 180ක් ආපහු හැරීම. ඒ කියන්නේ මම යන දිශාව මම තේරුම් ගන්නවා මේක වැරදි. මේක නෙමේ මා යා යුතු දිශාව. එහෙමනම් මම ආපසු හැරිලා යනවා ස්වාමින් වහන්සේගේ මාර්ගේ. මම නපුරාගේ මාර්ගේ ගමන් කරන බව මම තේරුම් ගන්නවා. මම අවදි වෙනවා මම සිටිනා තැන මා සිටියේ යුතු තැන නෙවෙයි කියලා. එතනින් ආපසු මම හරි දිශාවට හැරීම තමයි කියන්නේ metanoia. The meaning of metanoia is very deep. That means it's a return to the correct path. 180 degrees. So we realize that we are on the wrong path, and with the grace of God, with our determination and resolution, and with the help of all others, we return to God. That is what is meant by metanoia, repentance. It's a change of mind and change of heart. First, you change and transform your attitudes, and as a result, the heart is changed. The life is transformed. The Bible says, all of us have sinned and fallen short of the glory of God. අපිට කියනවා සියලු දෙනාම පව් කරලා දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඈත් වෙලා ඉවත් වෙලා. රෝම 3:23. ඒ වගේම යෙසායා 53 මහසිකුරාදා අපි කියවපු ඒ පරිච්ඡේදයේ අපිට කියනවා සියලුම දෙනා ඔබත් මාත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අසන ඔබත් දෙසන මමත් අපි අඩු හෝ වැඩි වශයෙන් more or less we all of us have sinned and deviated from that mark, as we are going to see, like sheep. එතකොට 1 ජොහාන් 1:7 සිට 10 දක්වා කියනවා කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් කියනවා නම් මට පාපුචාරණය කරන්න අවශ්‍ය නැහැ. සමහර අය අපි ළඟට පාපුචාරණය කියන්න අහපුවාම අපි අහපුවාම ඔබ කවදද අවසාන පාපුචාරණය යන්නනි? අවුරුදු 7ක් දැන්. අවුරුදු 3ක් මට දැනෙන්නේ නැහැ ඒකේ අවශ්‍යතාවය. මොකද මට දැනෙන්නේ මම පව් කරන්නේ නැහැ. මම මිනිමරන්නේ නැහැ. මම හොරකම් කරන්නේ නැහැ. කියාගෙන යනවා ලිස්ට් එකක් කරන්නේ නැති පව්. ඒකම තමයි නිහතමානීකම නෙමේ උඩඟුවේ පාපේ. ඒකම පාපයක් පව් කරන්නේ නැති බව. ඒක දැන් මෙන්න මේ බයිබල් පාඨ වලින් අපිට කියනවා
අපට පාපයක් නැතයි කියමු නම් අප අපවම රවටා ගනිමු. ඒ කියන්නේ පව් කරනවාද කියලාවත් මම අවදි නැහැ මාගේ ජීවිතය ගැන. මා සිටිනා තැන සහ සිටිය යුතු තැන, where we are and where we should be, ඒක ගැනවත් අපි දන්නේ නැහැ. ජොහන් තුමා කියනවා සත්‍ය අප තුල නැහැලු. අප පව් කර නැතයි කියමු නම් අපි උන්වහන්සේව බොරුකාරයෙක් කරනවා. අපි බොරු කීම තුලින් උන්වහන්සේව බොරුකාරයෙක් කරනවලු. උන්වහන්සේගේ වචනය අප තුල නැහැ. මොකද ඒ වචනේ අපිට කියනවා අපි හැම කෙනෙක්ම පව් කරලායි කියලා. අපි කියනවා නම් පව් කරලා නැහැයි කියලා. ඒ වචනේ අපි තුල නැහැ. සත්‍යය අප තුල නැහැ. බලන්න ඒ යෙසායම කියනවා මෙන්න ලස්සන අනාවරණයක් අපිට සුදෝ බයිබලයේ කියනවා අපි සියලු දෙනාම පව් කරලායි තියෙන්නේ. එහෙනම් අපේ කර්මය අපිට කවදා හරි කෙසේ හෝ ඵල දෙයි නේද? ලොකු භීතියක් අප තුල ඇති වෙන්නට පුළුවන්. එබැවින් එතුමානෝ මෙන්න කියනවා දැන් අපි මේ පාස්කුවට පෙර අපි මෙනෙහි කරපු දේවල්. යෙසායා, suffering servant of Yahweh, already more than 700 years ago, Jesus' suffering and death were prophesied long ago. 700 years ago it was prophesied by Isaiah the prophet. As if he saw all that passion and death of Jesus. එබැවින් එතුමානන් ඉසුළුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවම්යයි අපට සිතුනේය. දෙවිතුමන් පහර දුන් පහරයයි අපට හැඟුණේය. එහෙත් එතුමන් තුවාල ලැබුවේ අපගේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. ලස්සන වචනයක්. එතුමන්ලා දඬුවමින් අපට සමාදානය ලැබී ඇත. එතුමන් ලැබූ පහරින් අපට සුවය ලැබී ඇත. By his wounds we are healed. By his suffering, by the blood shed, we have been saved. එහෙමනම් අපේ පාපයට අපිටම පුළුවන්ද පව් ගෙවා ගන්නට? Can we save ourselves? If I can repent and recompense for the sins committed by myself, why did Jesus come upon earth? He didn't have to come and shed his blood and offer his life to the Father if I could save myself. සත්‍ය වන්නේ ඒකයි. මට මාවම ගලව ගන්නට මුදා ගන්නට බැරි නිසා තමයි පියාණන් වහන්සේ ලෝකයාට කොපමණ ප්‍රේම කළසේක්දයත් සිය සහජාතක පුත්‍රයාණන් වේවාවත් මෙලොවට වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කරෙහි අදහන සියල්ලන් විනාශ නොවී ගැලවීම ලබන පිණිසත්ය. එතකොට මට මගේ ගැලවීම තනියම හිමි කර ගන්නට බැරි නිසා තමයි පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ වෙව්වේ. ඒ නිසා බලන්න උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ලේ සියලු පව් වලින් අප පවිත්‍ර කරනසේක. It is by the blood of the lamb that we are cleansed of all our sins. එහෙමනම් අපිට ස්වාමින් වහන්සේගේ ශ්‍රී ලේ තුල උන්වහන්සේගේ මරණය තුල අපට ගැලවීම උන්වහන්සේගේ ලැබෙන්නේ පව් වලට මනස්ථාපනය වුණොත්. නමුත් අපේ යහපත් ක්‍රියා ඒ උන්වහන්සේගේ සමාවේ දයාවේ ප්‍රතිඵලයක් හැටියට වෙන්නට ඕනේ. අපගේ ජීවිතය අර මෙටනොයියා කියන්නේ මොකද්ද කිව්වේ? ජීවිතේ වෙනසක් අපේ ජීවිත තුල අනිවාර්යෙන් ඇති වෙන්නට ඕන. හැබැයි ඒ වෙනස ඇති වෙන්නට ඕන
මගේ ජීවිතෙන් ආරම්භ කරන්නට ඕනි. If you want to change the world, we speak so much of transformation today. We expected some change even by voting a new government. But no change. Perhaps a change to the worse, and not for the better, but for the worse. But we can curse the darkness without lighting even a single candle. අනේ නිසා තමයි අපිට කියන්නේ අඳුරට ශාප කර කර ලෝකෙම විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ. කිසිම පළක් නැහැ. අපි අඩු ගානේ පුංචි ඉටි පහනක්වත් දැල්ලුවොතින් අර සෙනසුරාදා අපි එළියට ගිහිල්ලා මේ ඉටි පහන ඉස්සල්ලා පියතුමා දල්වලා දෙවෙනි වතාවට අපගේ ආලෝකයේ ක්‍රිස්තුන් වහන්සේය කියලා අපි කියලා මෙන්න ඔක්කොමත් දල්ව ගත්තා. පුදුම ලස්සනක්. ඒ පැත්තම ඒකාලෝකේ වුණා. එක එළියෙන් මෙන්න මෙතන හිටපු 100 ගාණක් ආලෝකය ලබා ගත්තා. ඉතින් ඒ නිසා මහත්මා ගාන්ධි කියනවා be the change you want to see in the world. ඔබ සැබෑ වෙනසක් පරිවර්තනයක් ලෝකයේ තුල ඇති කරන්නට කැමැත්තේද? ඔබ පළමුවෙන්ම ඒ වෙනස් පරිවර්තනේ ඔබේ ජීවිතෙන් පටන් ගන්න. බලන්න දැලඹුවෙක් මොනවද වෙන්නේ? සමනලෙක් බවට පත් වෙනවා. ශුද්ධ බයිබලයේ රෝමවරුන්ට ලියු 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ කියනවා ඔබ ලෝක ව්‍යවහාරයට අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. අපි we are drawn, pulled and pushed by the ways of the world. The devil, the flesh and the world. අපි කියනවා යක්ෂයා ලෝකයා මාංශයාගේ පෙළඹවීම් වලට ආකර්ෂණයන්ට අපි වසඟ වෙලා මොකද කරන්නේ? අපි මේ ව්‍යවහාරයට අනුව හැඩ ගැහෙනවා. We adapt ourselves to the situations of the world, the needs of the world. එහෙම නෙමෙයි කියන්නේ ශුද්ධ පාවුලතුමා ලස්සනට කියනවා මේ ලෝක ව්‍යවහාර වලට හැඩ ගැහෙන්න එපා. සිත අලුත් කරගන්න. That is metanoia. Renewal of heart and mind, change of heart and mind. ඔබගේ ජීවිතය, ඔබේ මනස, ඔබේ ආකල්ප දෙවියන් වහන්සේගේ වචනේ මේ සිද්ධීන් මේ කොරෝනාවේ ආලෝකයෙන් මම යුරෝපයට ගිහිල්ලා තියෙනවා අනන්ත වාරයක්. මම අන්තර්ජාතික ඊයේ කිව්වා වගේ අන්තර්ජාතික වගකීමක් තුල පුදුමාකාර වේදනාවක් දැනෙන්නේ මතක් වෙද්දී. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අපිට ඒ දහම ගෙනාපු අය දහමෙන් ඈත් වෙලා අද ආගම අදහන අය නැහැ. ඉතින් සිත අලුත් කරගැනීමෙන් වෙනස් වෙන්න මේ ලෝකේ තත්වයට හැඩ ගැහිලා ඒ අය දෙවියන්ව අමතක කරලා. නමුත් ශුද්ධ පාවුලතුමා අපට අභියෝග කරන්නේ හිත අලුත් කරගන්න, ජීවිත වෙනස් කරගන්න. ඔබව දකින්න කෙනාට පේන්න ඕනේ මේ මිනිස්සයා මෙයා නම් ෂුවර් එකට කතෝලිකෙක්. මොකද එයාගේ ජීවිතේ එයා කතා කරන පිළිවෙලින් එයාගේ මූණ දිහා බලද්දී එයා ක්‍රියා කරන දිහා බලද්දී මෙයා නම් ක්‍රිස්තු භක්තිකෙක් වෙන්න ඕනේ. හැබැයි අද කියන්නේ අම්මෝ අර මිනිහා දිහා බලද්දී ෂුවර් එකට ওই මිනිහා නම් කතෝලිකෙක් වෙන්න ඕන කියලා සමහර විට අපේ අයගේ ජීවිත දිහා බලලා කියනවත් ඇති. බලන්න එදා දැලඹුවා සමනලයා වෙන්නට පෙර මොනතරම් අභියෝග හරහාද මේ දැලඹුවා යන්නේ සමනලෙක් බවට. අපි ආසයි ගිල්ලෙලා යන්න, නිදහස භුක්ති විඳින්න, පාපේ ඇලිලා ගැලිලා ජීවත් වෙන්න. නමුත් ඒ ස්වාමින් වහන්සේ තුල නිදහස භුක්ති විඳින්න නම් අර දැලඹුවට සිද්ධ වෙනවා අති දුෂ්කර ක්‍රියාවලියක්. අමාරුවෙන් තමයි ඒ නිදහස භුක්ති විඳින අවසාන පියවරට ළඟාවන්නේ. It's an arduous, hard journey. ඉතින් ඒ නිසා අපිටත් ස්වාමින් වහන්සේ කියන්නේ ඒ අමාරුකම් මැද යන්නට. මොකද යක්ෂයා
කවුරු හරි හිතනවා නම් යක්ෂයෙක් නැයි කියලා ඒක තමයි යක්ෂයා ඇතුළෙම ඉඳගෙන අපට කරන පරීක්ෂාව. අපි ද්වන්ද්ව යුද්ධයක් අද යක්ෂයා සහ අශුද්ධාත්මයා සහ ශුද්ධාත්මයන් අතර මහා ගැඹුරු යුද්ධයක්. There's an eternal perennial struggle between the good and the evil, the Holy Spirit and the evil spirit. As I said, the devil, the world and the flesh. අපි කියනවා වගේ සිංහලෙන් යක්ෂයා, ලෝකයා, මාංශයා අතර තියෙනා වූ අරගලේ සමහර විට අපි ඉත්තෝ බවට පත් වෙලා තියෙන්නේ. අද දවසේ සුද්ධ වූ සුවිශේෂයේ මාර්තුමාගේ සුවිශේෂයේ ආරම්භයේදී කිව්වා මෙතන ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන් විසින් පාලු කරේට. හැබැයි බෞතිස්මෙන් පස්සේ මේ ශුද්ධාත්මයන්ව අද සුවිශේෂී කියපු පිළිවෙලට මෙන්න පාලු කරේට අරගෙන යනවා. මේ අපව ගලවා ගැනීමේ ඒ ගැලවීමේ කර්තව්‍යයට ස්වාමින් වහන්සේව යාඥාව තුලින් निराහාරය තුලින් පශ්චාත්තාපය තුලින් සූදානම් කරන්නට. මොකද වෙන්නේ? කවුද ජේසු ආරාධනා කළාද යක්ෂයාට? නැහැ. නමුත් යක්ෂයා අනාරාධිතව පැමිණෙනවා. At the moment of the baptism, the Holy Spirit descends upon Jesus to empower him and to accompany him in that task of saving the entire humanity. But what happens? Uninvited, the devil accompanies Jesus into the desert to be tempted. ඉතින් ප්‍රේමවන්තනි මම අද ටෙලිෆෝන් කරලා කිව්වා මං ඉන්න තැන මගේ ළමා ආයතනයක් තියෙන්නේ ලොකු ළමා ආයතනයක් ළමයි 500ක් විතර ඉන්නේ. ඒ ඉස්සරහා පිටිපස්සේ තිබුණා මාන ටිකක් වැවිලා. එක ගහක් දෙකක් තිබිලා දැන් 6 මාසයක් විතර වෙද්දී මේ පැත්තම ආක්‍රමණය කරලා. ඊට පස්සේ මම ළඟදි බලද්දි මෙන්න පාර ළඟත් කෙන කැතට වැවිගෙන එනවා. කවුද හිටෙව්වේ මේවා? මෙතන ඉන්න ගෑනු අය, පිරිමි අයත් විශේෂයෙන්ම ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඇවිල්ලා පස් දාලා කොම්පෝස්ට් දාලා මොනවද කරන්නේ? රෝස පැලයක් හිටවනවා. රෝස පැලේ හිටවල සති දෙකක් යද්දී මොනවද දකින්න තියෙන්නේ? මල් පැල එකයි වල් පැල ගොඩයි. කවුද හිටෙව්වේ මේ වල් පැල? ඉබේම එනවා. අපි මේ හොඳ වගා කරන්නට උත්සාහ කරද්දී යක්ෂයා අනාරාධිතව ඇවිල්ලා මෙන්න නරක දේවල් අපේම ජීවිතේ මෙන්න වගා කරලා ගිහිල්ලා අපි දන්නේවත් නැහැ. ඉබේම වැවෙනවා. අපගේ තියෙන ඒ යහපත උරාගනිමින්, ඒ සාරය උරාගනිමින් අපේ ජීවිත විනාශ කරන්නට. අනේ නිසා තමයි කියන්නේ ජාකබ් තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 7-8 දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. දෙවියන් වහන්සේට කීකරුව සිටින්න. යක්ෂයාට විරුද්ධව සිටින්න. යක්ෂයෙක් කියලා එකෙක් ඉන්නවයි කියලා විශ්වාස කරන්න. ඌ ඉන්නේ අපි ළඟයි. මේ ස්වාමිලා සිස්ටර්ලා වටේටයි ඉන්නේ. මේ වගේ අද මෙතන 2000ක් හිටියත් මං හිතන්නේ මෙතන 200ක්වත් ඉන්නවද දන්නේ නැහැ. පල්ලියේ 2000ක් හිටියත් මෙතන මං හිතන්නේ 110ක් 200ක් ඇද්ද මෙතන? 400ක් ඇද්ද? 400ක් නැහැ නේ. මං දන්නේ නැහැ. ගණන් කළොත් කවුරු හරි 200ක් ඇති. ඒ කියන්නේ 10න් එකයි. 90ක් නැහැ. 90ක් නැහැ. අවුරුද්දට සැරේයි මේ ඥානකාන්ති එන්නේ. ඒක ගැන අපි හෙට කතා කරමු. යක්ෂයාට විරුද්ධව සිටින්න.
එතකොට ඌ මොනවද කරන්නේ? එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ලංව සිටින්න. එවිට දෙවියන් වහන්සේ ඔබට ලන් වෙනු ඇත. මේවා හරිනම් කටපාඩම් කරන්න ඕනේ ගෙදරට ගිහිල්ලා. ප්‍රේමවන්තයනි, යක්ෂයාගෙන් හැමදාම ඈත් වෙන්න උත්සාහ කරන්න. දෙවියන්ට ලං වෙන්න ඉබේම යක්ෂයා අපෙන් ඈත් වෙනවා. ආලෝකයට ලං වෙද්දී අන්ධකාරයේ අතුරුදහන් වෙනවා වගේ. මෙන්න පේදුරුතුමා කියනවා බොහොම පරිස්සමින් කියලා. සිහිසන් ඇතිව අවදිව සිටින්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගනිම්දෝ හෝයි සොයමින් ඔබ මොබ ඇවිදිනවලු. යකා කියන්නේ පුදුම යකෙක්. ඌ ස්වර්ගයටත් රිංගලා. මම නෙමෙයි කියන්නේ, බයිබලෙමයි කියන්නේ. ජෝබ් තුමාගේ සුවිශේෂයේ 1 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි 7 වෙනි වගන්තිවල මොනවද කියන්නේ? තවද එක් දිනක් සගලව රාජ සභාවෙහි ඇමති මණ්ඩලයේ සමිඳුන් ඉදිරියේ රැස් වූ අවස්ථාවේදී විරෝධකාර සාතන් දොවුන් අතර මේ දේව රාජ්‍යයේ තියෙන පොඩි කොන්ෆරන්ස් එකක් මේ ගැලවීම ගැන. මේ මිනිස්සුන්ව කොහොමද ගලවගන්නේ කියලා ස්වර්ග රාජ්‍යයේ සුදෝ ත්‍රිත්වයක් අහුවෙලා දෙවමෑණියොත් එන්න ඇති එතන සමහර විට. මෙන්න ජෝබ් කියනවා මේ මොකද්ද, දෙවියන් වහන්සේ දකිනවා මේ සාතනුත් මෙතන රිංගලා. මොනවද කියන්නේ? උඹ දැන් මෙහි පැමිණියේ කොහින්දලද? ඇයි ආවේ? කොහින්දලද ආවේ කියලා දෙවියන් වහන්සේ අහනවා. හොඳට අහගන්න. සමිදානන් වහන්සේ සාතන්ගෙන් විචාලසේක. සාතන් සමිදානන් වහන්සේට උත්තර දෙමින් මම කොහින්දලද ආවේ? මහ පොළොවේහි තනින් තන සැරිසරා මෙහි ආවෙමි. මොනවටද සැරිසරුවේ? අන්න පේදුරුතුමා කියනවා ඔබ මොබ ඇවිදිමින් කවරෙකු ගිලගන්නද? කවරෙකු පාපයට පොළඹවන්නද? කවරෙකු ගැලවීමෙන් ඇදගන්නටද? ස්වර්ගයට යන මාර්ග අහුරන්නට තමයි යක්ෂයා තැන තැන ඇවිදින්නේ. The devil exists. The devil exists and he is all over the world. He is not in hell, but he is on earth. Working 24/7, 24 hours a day and 7 days a week he is working. While we are in peaceful slumber, he works. Day and night he works in order to destroy the kingdom of God, in order to destroy us. එනිසා පිසිවරුන්ට ලියු හසුනේකේ ලස්සනට කියනවා, ඔයාලා කියවුවොත් 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ සිට 18 වෙනි වගන්තිය දක්වා කියන්නේ the spiritual warfare. St. Paul speaks in the Ephesians chapter 6 verse 10 to 18. Please go and read this, very very important. To be aware how the devil works in order to destroy, while God and the Holy Spirit works for the salvation and the evil spirit works for the destruction of our lives, our souls. අවසාන වශයෙන් මෙතනත් කියන්නේ එකයි, සමිදානන් වහන්සේ තුල උන්වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි බලවත් වන්න. යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධව සිටින්නට ඔබට හැකිවන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. අහගන්න හොඳට. මන්ද අපගේ සටන මිනිස් සතුරන්ට විරුද්ධව නොව අධිපතිකම් වලටත් බලපරාක්‍රමයන්ටත් මේ අන්ධකාර ලෝකයේ මුලාදෑනීන්ටත් ස්වර්ග සේනාවල ස්වර්ග ස්ථානවල සිටින සක්කල දුෂ්ට බලවේගයන්ට විරුද්ධව. They have lot of ranks. The devil has lot of ranks, like our police, like our army. The more powerful we are, the more God-fearing we are, struggling to live His word in our daily life, the powerful legions come around us in order to destroy us, in order to defeat us. Enisa, the Holy Spirit convicts us
The Holy Spirit gives us the power to be aware. Here, be careful. The devil is tempting you. Shuddhatmanan Mahanse අන්න යක්ෂය අශුද්ධාත්මේ ස්වාමින් වහන්සේව පරීක්ෂා කරද්දි මෙන්න ශුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේ සමග සිටි නිසා ඒ පරීක්ෂාවන් ජය ගන්නට උදව් වෙනවා. ඒ නිසා අපි දිනපතාම ශුද්ධාත්මයන්න් වහන්සේට මොරගසන්නට ඕන, කනලව් කරන්නට ඕනේ අපගේ ජීවිතය ශුද්ධවත් කරන්නට කියලා. අපගේ ජීවිතයට ඒ අවශ්‍ය බලය ලබා දෙන්නට කියලා. අනේ නිසා තමයි pray in the power of the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ තුල යාඥා කරන්නට. අපි නිකන් ගිරව් වගේ ඔහේ කියාගෙන යන්න නෙවෙයි. ශුද්ධාත්මයන්න් වහන්සේට කනලව් කරන්න ස්වාමිනී මාව වසා ගන්න. දේවමෑණියන්ට කියන්න ඔබතුමී පිරුණා වූ ඒ ආත්මෙන් මාගේ ජීවිතයත් බලගතු කරන්නට කියලා. ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන්න එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. අපි දන්නවා අපි කම්පියුටර් එක දැන් මෙතන මේ ප්ලග් එක ගැලෙවුවොතින් මේ සවුන්ඩ් එක ඔක්කොම ඔෆ් වෙලා යනවා. අපි ගොඩක් අයගේ ප්ලග් ගැලවිලා අපි අපේ ජීවිතයේ ශුද්ධවන්තකම පිරිසිදුකම අපිට තියෙන බල රහිත වෙලා බෙලහීන වෙලා මොකද ස්වාමින් වහන්සේත් එක්ක උන්වහන්සේගේ ආත්මයන්න් එක්කලා අපි ප්ලග් වෙලා නැති නිසා සම්බන්ධ වෙලා නැති නිසා අපි ගත්තොත් මේ what is the meaning of sin පාපය කියන්නේ මොකක්ද මම ජාතික දේවසත්හලේ ඉගැන්නුවා මේ පාපය ගැන වරප්‍රසාදය ගැන ඒ නිසා මම හොඳට දන්නවා to miss the mark hamatia කියන ග්‍රීක වචනේ තේරුම වෙන්නේ to miss the goal the miss the mark අපි ඊතලෙන් හරියට සෙන්ටර් එකට යම් ඊතලයක් එල්ල කරනවා නම් ඒක ඈත් වෙනවා to deviate from the design of God the plan of salvation that is what is called sin අපි දෙවියන් වහන්සේ අපට අරමුණු කරලා තියෙන ඉලක්කයෙන් අපි ඈත් වෙනවද ඒකට තමයි ග්‍රීක භාෂාවේ හමාටියා කියලා කියන්නේ to miss the mark ප්‍රේමන්තිනි අද බැලුවොතින් අපේ ගැහැණු අයට මොනවද වෙලා තියෙන්නේ කියලා අපේ පිරිමි අයට මොනවද වෙලා තියෙන්නේ කියලා අද ගැහැණු අය හැසිරෙන පිළිවෙලට ඒ වගේම පිරිමි අය පෞල් ජීවිත කඩාගෙන ජීවත් වෙන ආකාරය පිළිබඳව අවිවාහක තරුණ තරුණියෝ අද අඹුසැමියන් වගේ ජීවත් වෙන ආකාරය බලද්දී හිතා ගන්න බෑ මට ඉන්නවා මං කිව්වේ පුංචි ළමයිත් එක්ක මම ගොඩක් යුද්ධ කරනවා සටන් කරනවා මම තරුණ තරුණියන්ගේ කණ්ඩායම් වලට වැඩසටහන් දෙනවා මම පෞල් ගැන ලොකු වැඩසටහන් කරනවා ඒ නිසා මම මේ ක්ෂේත්‍ර තුන ගැන හොඳින්ම දන්න නිසා මම කියන්නේ ලෝකය අපව වෙනස් කරලා ඉවරයි ලෝකය ඔබව වෙනස් කිරීමට ඉස්සර වෙලා ඔබ ලෝකය වෙනස් කරන්නට ඕන නිකම් බලාගෙන හිටියොත් ලෝකය අපව ආක්‍රමණය කරලා අපගේ ජීවිත විනාශ කරනවා හැබැයි ඔබ ලෝකය විනාශ කරන්නට ඉස්සරලා ලෝකය වෙනස් කරන්නට ඉස්සර වෙලා පළමුවෙන්ම ඔබ වෙනස් විය යුතුයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ ලෝක ව්‍යවහාරයට අනුව හැඩ නොගැසී සිත අලුත් කරගනිමින් මොකද්ද වෙන්න ඕනේ? මේ නපුරා අපව ආක්‍රමණය කරමින් තිබෙනවා හිතාගන්න බැරි පිළිවෙලට. The evil is attacking us, assailing us in an unprecedented manner. The sin is structurized today. ව්‍යුහගත වුණු පාපයක්. ඉස්සර අතන මෙතන තමයි අවිශ්වාසවන්ත වෙච්චි බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ හිටියේ. අද විශ්වාසවන්ත බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ අහඹු ලෙස අතන මෙතන ඉන්නවා. Because what is normal has become anomalous, but is anomalous has become the order of the day because the sin is structurized today. එනිසා
ස්වාමින් වහන්සේ අපෙන් ඉල්ලන්නේ පූර්ණ වර්ධනයක් කරා ගමන් කරන්නට. පරිපූර්ණ වන්න. ස්වර්ගයේ වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේ මෙන් පරිපූර්ණ වන්න. The standard the Lord is asking of us, just be perfect just as the heavenly Father is perfect. Be compassionate just as the heavenly Father is compassionate. පුදුමාකාර ඩිමාන්ඩ් එකක් ඉල්ලීමක් අපෙන් කරන්නේ. උන්වහන්සේ පියාණන් වහන්සේ වගේ බලන්න තවත් කියනවා මා ශුද්ධව හිටින සෙයින් ඔබත් ශුද්ධවන්ත විය යුතුයි. මේකේ මං හිතන්නේ මම ඒක කියලා නෑ. එපිසිවරුන්ට ලියු 5වෙනි පරිච්ඡේදයේ 1වෙනි වගන්තියේ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් බැවින් උන්වහන්සේ වගේ වෙන්නට උත්සාහ කරන්න. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නම් ඒ උන්වහන්සේගේ ඒ ගුණාංගවලට උරුමකම් කියන්නට ඕන. උන්වහන්සේ කියනවා මම ඔබට ප්‍රේම කළේ යම්සේද බලන්න උන්වහන්සේ අපිට ප්‍රේම කළේ යම්සේද කියලා. අන්න ඒ ආකාරයෙන් උන්වහන්සේ කියනවා අපිටත් එකිනෙකාට ප්‍රේම කරන්නට කියලා. Okay. බලන්න ස්වාමින් වහන්සේ කියනවා මා මේ දේවල් ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුල වන පිණිසත් ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්ය කියලා. මම ඔබට පුංචි රහසක් කියලා දෙන්න කැමතියි. ඔබගින් ඔබ ඇහුවොත් ඔබගෙන්ම ඇයි මම ජීවත් වෙන්නේ කියලා. මම සතුටින් ඉඳයි කැමතියි. මම විවාහ වුණේ සතුටින් මගේ බිරිඳ නැත්නම් මගේ ස්වාමි පුරුෂයාත් එක්කලා මටම දාව දරුවන් ලබාගෙන මම ලස්සන ජීවිතයක් ගත කරන්නට. අපි ජොබ් එක ගත්තේ මේ වගේ ඩිග්‍රී එක ගත්තේ මෙහෙම වෙන්නට. අපි we want to enjoy life. We want joy in our life. Peace in our life. එතකොට ඒකේ රහස වෙන්නේ මොකක්ද? Why? The secret of joy. Everyone wants to enjoy life, to be joyful and full of love and peace. Then there is a secret, beautiful secret, a practical word, the joy. Jesus in the first place, others in the second place, you at the last place. So this is the secret of joy if you want to learn. Give Jesus the first place, give others the second place and yourself the last place. අපි මොකද කරගෙන තියෙන්නේ? අපි ඒකේ අනිත් පැත්තයි කරත්තේ අනිත් පැත්තටයි යන්නේ. අපි we have put the cart before the horse. We have lost the priorities. අද බලන්න අපි ගොඩක් වෙලාවට අධ්‍යාපනයේට ඉඩ දෙනවා. අපි අපේ හැකියාවන් කුසලතා වර්ධනය කරගන්නට උත්සාහ කරනවා. නමුත් අපගේ චරිතය මගේ ආධ්‍යාත්මයට දෙන තැන ඊටමත් අඩුයි. ඒ නිසා අපි ඉදිරියට යමු. දෙවියන් වහන්සේට වන්දනා නමස්කාර කරන්නට ගන්නා වූ කාලය අපි කොච්චර වෙලාවක් ගන්නවද? I ask each and every one of you honestly, how many hours a day you spend for God? We speak of tithe, 1/10. We owe at least the minimum 1/10 we call tithe. දසභාගය කියලා අපේ සිංහලෙන් කියනවා. ඔත්තු දීම කියලා කියනවා. අපේ ජීවිතේ අපි කොච්චර දෙවියන් වහන්සේට දෙනවද? අපි දෙවියන්ට අයිති දේ තොරා ගන්නේ නැද්ද? අපි බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට දෙන්න තියෙන දේ දෙවියන් වහන්සේට දෙන්න, සේසරුට දෙන්න තියෙන දේ සේසරුට දෙන්න කියලා. මට ලබා ගන්න තියෙන දේ මම ලබා ගත යුතුයි. නමුත් මම දෙවියන් වහන්සේගේ දේත්
රජයට දෙන්න තියෙන දේත් හොරකම් කළොත් එතන සොරකම් නොකරවයි කියන පනත යටතේ අපි දෙවියන් වහන්සේට දෙන්න ලෝභයි. උන්වහන්සේ මට පැය 24ක් දීලා තියෙනවා නම් හරිනම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් මම දවසට පැය 2යි මිනිත්තු 40ක්වත් ගෙවන්නට ඕනේ. ඊතුරු පැය ගාන අපිට ජීවිතේ භුක්ති විඳින්න පුළුවන්. at least 1/10 of our life TTT කියලා අපි කියනවා time talent and treasure කියලා. අපේ කාලය අපි දෙවියන්ට දෙන්න ඕනේ. අපේ talent එක දෙවියන් වහන්සේ දුන්න මේ ටැලන්තු අපි උන්වහන්සේට පෙරලා දුන්නේ නැත්තම් අපි කාල කන්‍යෝ කියලා කියන්නේ අපි. එතකොට අපේ ජීවිතේ අපි පරමණ්ඩල නමෝමරියකට සමහර විට සීමා කරනවාද යාඥාව? විශේෂයෙන්ම කතෝලික අපි සෙන්ට් ජෝසප් ගාවට යනවා. එහෙම නැත්නම් සෙන්ට් ඇන්තනි ගාවට යනවා. සෙන්ට් සෙබැස්ටියන් ගාවට යනවා. පාද්‍රේ පියෝ ගාවට යනවා. මොනවාටද? පුංචි ගණදෙනුවක් කරගන්න. පොඩ්ඩක් දීලා ගොඩක් ඉල්ල ගන්න තමයි යන්නෙත් ඒත්. But what about praising, worshiping, thanking, glorifying the Lord for what God is and what He has lavished upon each and every one of us in our lives? We are very ungrateful people before God. How many of us testify to the goodness of the Lord in our lives? We are afraid, we are ashamed. සාක්ෂි දැරීමට අපි ගොඩක් වෙලාවට අපේම ක්‍රිස්තුන් වහන්සේත් එක්කලා අපේ තියෙන ජීවිතේ අත්දැකීම් බෙදා ගන්නට අපි මැලි වෙනවා, කම්මැලි වෙනවා, ලැජ්ජා වෙනවා, බය වෙනවා අද වගේ සමාජයක. And God will one day be ashamed of us, just like the gospel says. If we are afraid, ashamed to proclaim Him as the Lord and to tell what the goodness of the Lord in our lives, He will one day be ashamed to proclaim us, declare us as His own son and daughter. අපේ ජීවිතේ මරිමවුන්ට සුදෝ ජුසේතුමාට විශේෂ භක්තියක් තබා ගැනීමට, ඒ වගේම දිව්‍ය සප්‍රසාද වහන්සේට දිව්‍ය පූජාවට මේ දවස්වල මං හිතන්නේ මම ආරම්භයේදී කිව්වා වගේ මම ඉල්ලා සිටිනවා ඔබගෙන් මෙතන ඉන්නා අයගෙන් කරුණා කරලා තව එක්කෙනෙක්ව හෙට කැඳගෙන එන්න. හෙට බලගත්ු වචනයක් අපි දේශනා කරන්නට යන්නේ. ඔබ හෙට අහන දේ අද ඔබේ ජීවිතේ ප්‍රැක්ටිස් කළොත් මෙතන මීට වඩා සෙනගක් එයි මේ වචනේ අහගන්නට. ඒ නිසා ඔබේ මහත්තයා අද නැත්තම් හෙට මහත්තයාවත් කැඳන් එන්න. ඔබේ දරුවෙක් හෙට නැත්තම් ඔබේ දෙමව්පියෝ නැත්තම් ඔබේ අසල්වැසි කතෝලික සහෝදරයෙක් සහෝදරියක් නැත්තම් ඉන්වයිට් කරලා කියන්න. අපි යන් පල්ලියට මේ ඥානකාන්තියට සවන් දීලා අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ වචනය අපගේ හදවත නැමැති කෙත තුල රෝපණය කරගෙන ඒක අවුරුද්ද මුළුල්ලේදී වර්ධනය වෙලා මල් හටගෙන ඵල දරන්නට සලස්ව ගන්න අපි යන් කියලා ආරාධනා කරන්න හෙට දවසේ බලගත්ු වචනයක් ස්වාමින් වහන්සේ අපට දානය කරන්නට යනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අනිත් එක හෙට දවසේ ඉඳලා පාපුච්චාරණය ආරම්භ කරනවා. ඒ නිසා අපි පාපුච්චාරණය කර ගැනීම අඩුගානේ මාස කීපයකට සැරයක් හරි පාපුච්චාරණය කර ගැනීමට අපි යහුසුලු වෙන්නට ඕනේ. අපිට ඉදිරියට යන්නට තිබුණත් මම මෙතනින් නතර කරනවාද මේ මොහොතේදී. නමුත් ස්වාමින් වහන්සේ අපගේ ජීවිතයේ අපේ කුසලතා God has lavished upon us multiple gifts. The first thing is our own life. And we are talented. In these areas, many people are highly talented. They are professionals. But what do we do for the kingdom of God? For the spread of His kingdom? For the benefit of the poor and the needy? What are we doing? We concentrate and over-concentrate on ourselves, on our family,
and nothing else. So God is asking us, because God has given us charisms, gifts and skills in order to measure them, exercise them and utilize them for the greater glory of God, ad maiorem gloriam, and for the benefit of the entire humanity, entire society, and for my own sanctity and salvation. So if I have not behaved myself becomingly in the light of the gospel, in the light of the word of God, let us repent. So there is time for us to reflect, meditate and see where I am, and where hamartia, where we have deviated from the standard, the true will of God for each and every one of us.